අපි අද කතා කරන්නේ අට ශ්‍රේණියේ 20 වෙනි පාඩම වර්ගඵලයේ පාඩම ගැන. හරි. අපි 7 පන්තියේදී වර්ගඵලය කියන මාතෘකාවේදී ඉගෙන ගන්නවා. නැත්නම් වර්ගඵලය කියන ඒකකයෙන් අපි ඉගෙන ගන්නවා ඍජු කෝණාශ්‍රික වර්ගඵලයයි සමචතුරාශ්‍රික වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. ඍජු කෝණාශ්‍රික වර්ගඵලය හොයන්නේ පුතේ දිග ගුණ කිරීම පළල කියන සූත්‍රය. ඍජු කෝණාශ්‍රික වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල. ඍජු කෝණාශ්‍රික මේ තියෙන්නේ දිග, මේ තියෙන්නේ පළල. සමචතුරාශ්‍රික වර්ගඵලය නම් හොයන්නේ පැත්තක දිග ගුණ කරනවා, පැත්තක දිග ගුණ කරනවා, පැත්තක දිග. පැත්තක දිග ගුණ කරනවා, පැත්තක දිග. ඍජු කෝණාශ්‍රික වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල. සමචතුරාශ්‍රික වර්ගඵලය හොයන්නේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. හරි. අපි ගානක් හදලා බලමු. මෙන්න මේ ඍජු කෝණාශ්‍රී වර්ගඵලය හොයන්න කියලා අපිට කියනවා. මෙන්න මේ ඍජු කෝණාශ්‍රී වර්ගඵලය හොයන්න කියලා කිව්වොත් අපි කොහොමද කරන්නේ? ඍජු කෝණාශ්‍රික වර්ගඵලය හොයන්න පුතේ දිග ගුණ කිරීම පළල. දැන් මෙයාගේ දිග කීයද? සෙන්ටිමීටර් 4යි. මෙයාගේ දිග සෙන්ටිමීටර් 4යි. පළල සෙන්ටිමීටර් 2යි. 4 වරක් 2 8යි. සෙන්ටිමීටරකින් ගුණ කරාම වර්ග සෙන්ටිමීටර් වෙනවා. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රී වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 8ක්. අපි තවත් ගානක් බලමු. සමචතුරාශ්‍රයක් ගමු. මෙන්න මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයන්න කියලා අපිට කියනවා. සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. මේ පැත්ත දිග කීයද පුතේ? 4යි. සමචතුරාශ්‍රයේ පැති 4ම සමානයි. එහෙනම් මේ පැත්ත දිගත් 4යි. 4 වරක් 4 16යි. සෙන්ටිමීටරකින් ගුණ කරාම වර්ග සෙන්ටිමීටර වෙනවා. වර්ගඵලයේ ඒකක දෙන ලද ඒකකයේ වර්ගය කියලා අපි ඉගෙන ගන්නවා. එහෙනම් මෙයාගේ වර්ගඵලය එනවා 16යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. දැන් අපි 8 පන්තියේදී කතා කරන්නේ මෙන්න අපි 7 පන්තියේදී කතා කරා පුතේ ඍජු කෝණාශ්‍රයකයි සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන විදිය. අපි 8 පන්තියේදී කතා කරන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. අපි බලමු ත්‍රිකෝණයක් ඇඳලා මම අදිනවා පුතේ ත්‍රිකෝණයක්. එයාව නම් කරනවා මම ABC කියලා. දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කලින් අපි ත්‍රිකෝණයේ මෙන්න මේ දේවල් ටික ඉගෙන ගන්න ඕන. මට මේ ත්‍රිකෝණයේ ඕනම පාදයක් ගන්න පුළුවන් ආධාරක පාදය කියලා. මම ගන්නවා මෙන්න මේ BC කියන එක න ආධාරක පාදයේ විදියට. මෙයා ආධාරක පාදය. ඕනම පාදයක් ගන්න පුළුවන් ආධාරක පාදය කියලා. එහෙනම් මම මෙයාව ගන්නවා ආධාරක පාදය කියලා. හරි. දැන් මට හොයාගන්න ඕන පුතේ මේ ත්‍රිකෝණයේ උස. මෙන්න මේ BC ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ උස මම හොයාගන්නවා. මේ BC ආධාරක පාදයට අනුරූපව ත්‍රිකෝණයේ උස මම හොයාගන්නවා. BC ආධාරක පාදයට අනුරූපව ත්‍රිකෝණයේ උස හොයන්න මම A වල ඉඳලා BC පාදයට අඳින්න ඕන ලම්බකයක්. BC ආධාරකයට අනුරූප ත්‍රිකෝණයේ උස හොයන්න A වල ඉඳලා BC ට අඳින්න ඕන ලම්බකයක්. මම ගන්නේ ලම්බකයේ අඩිය ගන්නවා x කියලා. මෙන්න මේ ඉවර වෙන තැන මම ගන්නවා x කියලා. දැන් පුතේ මම ඇඳ ලම්බකයක්. මේ ත්‍රිකෝණයේ මෙන්න මේ ඇඳ ලම්බකයට කියනවා අපි ලම්බ උස කියලා. ලම්බ උස. ඒකට තවත් නමක් භාවිත කරනවා උච්චය කියලා. උච්චය. ඕනම පාදයක් ගන්න පුළුවන් මට ආධාරක පාදය කියලා. ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ උස හොයන්න මම A වල ඉඳලා ඇඳා BC ආධාරක පාදයට ලම්බකයක්. එයා මම ගත්තා AX කියලා. අන්නේ උසට කියනවා ලම්බ උස කියලා නැත්නම් උච්චය කියලා කියනවා. අපි තවත් ත්‍රිකෝණයක් ඇඳලා බලමු මේ වගේ. ඔන්න
මම තවත් මේ වගේ ත්‍රිකෝණයක් අඳිනවා PQR කියලා. මම ගන්නවා PR කියන එක්කෙනා ආධාරක පාදයේ විදිහට. දැන් මෙයාව මම ගන්නවා ආධාරක පාදයේ කියලා. දැන් පුතේ PR කියන එක්කෙනා ආධාරක පාදයේ කියලා ගත්තොතින් PR ආධාරකයට අනුරූපව මම ත්‍රිකෝණයේ උස හොයා ගන්න ඕන. එහෙනම් PR කියන ආධාරක පාදයට අනුරූපව ත්‍රිකෝණයේ උස හොයන්න නම් මේ ත්‍රිකෝණයේ උස නෙමෙයි තියෙන්නේ. ත්‍රිකෝණයේ උස හොයන්න නම් මම Q වල ඉඳලා PR ට අඳින්න ඕන ලම්බකය. එයාව මම ගන්නවා X කියලා. එහෙනම් එයාගේ මෙන්න මේ ඇඳ ලම්බකයට කියනවා ලම්බ උස කියලා. මම එයාව කෙටි කරලා ලියනවා ලම්බ උස කෙටි කරලා ලිව්වා. බලමු දැන් ඍජුකෝණී ත්‍රිකෝණයක් අරගෙන. මේවට පැහැදිලි කරන්නේ ආධාරක පාදයේ ලම්බක උසයි හොයාගන්න විදිය. ඍජුකෝණී ත්‍රිකෝණයක ආධාරක පාදයේ ලම්බ උසයි අපි හොයාගන්නේ මෙහෙම. හරි. මට පහසුයි ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ විදිහට. වට ඕනම පාදයක් ගන්න පුළුවන් ආධාරක පාදය කියලා. මම ගන්නවා BC කියන එක්කෙනා ආධාරක පාදයේ විදිහට ඍජුකෝණී ත්‍රිකෝණය. මෙයාව මම ගන්නවා ආධාරක පාදයේ විදිහට. ආධාරක පාදය. හරි. මේ ආධාරක පාදය එහෙනම් ආධාරක පාදයට අනුරූපව ත්‍රිකෝණයේ උස තමයි මේ තියෙන්නේ. මේ BC ආධාරක පාදයට අනුරූපව ත්‍රිකෝණයේ උස තියෙන්නේ මේ. එහෙනම් මේ උස කවුද පුතේ? AB. එහෙනම් BC පාදයට ඒ වල ඉඳලා ලම්බකයක් අඳිනවා. ලම්බකයක් ඇඳලා තියෙන පුතේ. ඒ නිසා තමයි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්නේ. එක කෝණයක් අංශක 90යි ලම්බකයක් වෙනවා. එහෙනම් මෙන්න මේ උසට කියනවා ලම්බ උස කියලා. මෙයා ලම්බ උස. ත්‍රිකෝණී ත්‍රිකෝණයක මම BC ආධාරක පාදය කියලා ගත්තොතින් BC ආධාරක පාදයට අනුරූපව ත්‍රිකෝණයේ උස තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒ වල ඉඳලා BC ආධාරක පාදයේ ලම්බකයක් අඳිනවා උස හොයන්න. අන්න ඒ උසට කියනවා ලම්බ උස කියලා. මම ගන්නවා මේ ඍජුකෝණී ත්‍රිකෝණේ AC කියන එක්කෙනා ආධාරක පාදයේ විදියට. ආධාරක පාදයේ විදියට. හරි. ABC කියන ඍජුකෝණී ත්‍රිකෝණේ AC කියන එක්කෙනාව මම ගත්ත ආධාරක පාදයේ විදියට. පුතේ දැන් මෙයා ආධාරකයනේ. දැන් මේ ආධාරක පාදයට අනුරූපව ත්‍රිකෝණයේ උස මේ ආධාරක පාදයට එහෙනම් මේ ත්‍රිකෝණයේ උස මෙන්න මේ උස. එහෙනම් B වල ඉඳලා මම මෙන්න මේ AC පාදයට අඳින්න ඕන ලම්බකය. එයා මම ගන්නම් D කියලා. එහෙනම් ලම්බ උස එන්නේ කවුද? BD. ලම්බ උස නැත්තම් උච්චය වෙන්නේ BD. මේ ඍජුකෝණී ත්‍රිකෝණ වල ආධාරක පාදයේ ලම්බ උස හොයන විදිය. මම ගන්නවා දැන් මහා කෝණී ත්‍රිකෝණය. බලමු මහා කෝණී ත්‍රිකෝණයක ආධාරක පාදයයි ලම්බ උසයි හොයන්නේ කොහොමද කියලා. මෙන්න මහා කෝණී ත්‍රිකෝණයක් මම අඳිනවා A B C. මම ගන්නවා පුතේ BC කියන එක්කෙනා ආධාරක පාදයේ විදියට. BC ගන්නවා ආධාරක පාදයේ විදියට. මේ BC ආධාරක පාදය. එහෙනම් BC ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ උස. ත්‍රිකෝණයේ උස තමයි මේ උස. මෙච්චරක්. මෙච්චරක උසක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ උස හොයාගන්න මම මෙන්න මේ BC පාදය දික් කරනවා පුතේ. මේ පැත්තට දික් කරනවා පොඩ්ඩක්. මම ඒ වල ඉඳලා දැන් BC පාදයට අඳිනවා ලම්බකය. ඒ ලම්බකයේ අඩිය මම ගන්නවා D කියලා. දැන් මෙන්න මේ AD කියන එක්කෙනා තමයි මෙයාගේ ABC කියන මහා කෝණී ත්‍රිකෝණේ ලම්බ උස වෙන්නේ AD කියන කෙනා. හරි. එයාගේ ලම්බ උස හොයන්න මොකද මම කරේ BC පාදය දික් කරලා ඒ වල ඉඳලා ඒ දික් කරපු BC පාදයට මම යන්න ලම්බකය. මෙන්න මෙයා තමයි ලම්බ උස වෙන්නේ. එයාව අපි නම් කරමු උච්චය කියලා. එහෙනම් මෙයා උච්චයේ විදිහට අපිට ගන්න පුළුවන්. මෙයා ආධාරක පාදයේ විදිහට ගත්තොත්. ඕනනම් පුතේ මේ මහා කෝණී ත්‍රිකෝණවල මේ විදිහට පාදයක් දික් කරන්නේ නැතුවත් අපිට ආධාරක පාදයේ මෙන්න මෙයා අරගෙන ලම්බ උස වෙනම අදින්නත් පුළුවන්. අපි බලමු ඒක.
දැන් මෙන්න මම ගන්නවා මහා කෝණී ත්‍රිකෝණයක්. හරි. එයා මම නම් කරනවා ABC කියලා. දැන් මම පාදයක් දික් කරන්නේ මම මෙන්න මේ විශාලතම කෝණය තියෙනවනේ. මේ ABC ත්‍රිකෝණේ විශාලතම කෝණය තියෙනවනේ. එයානේ මහා කෝණේ. අන්න එයාට සම්මුඛ පාදය ගන්නවා. එයාට සම්මුඛ පාදය තමයි මම ගන්නෙ ආධාරකය කියලා. හරි. මහා කෝණී ත්‍රිකෝණවල විශාල කෝණයට ඉස්සරහින් තියෙන පාදය මම ආධාරකය කියලා ගන්නවා. හරි. මේ AC ආධාරකයට අනුරූප ත්‍රිකෝණයේ උස හොයන්න නම් කොහෙටද අඳින්න ඕන? D වල ඉඳලා මෙයාට අඳින්න ඕන ලම්බකයක්. මෙන්න මේ උසට කියනවා ලම්බ උස කියලා. නැත්නම් උච්චය කියලා අපි භාවිත කරනවා. දැන් එතකොට මහා කෝණී ත්‍රිකෝණවල අර විදිහට ඕනනම් පාද දික් කරන්නේ නැතුවත් ලම්බ උස හොයාගන්න පුළුවන්. කොහොමද? මේ ලම්බ උස එතකොට අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දික් කරන්නේ නැතුව එයා ඉන්නේ විශාලතම කෝණයට ඉස්සරහින් තියෙන පාදේ සම්මුඛ පාදේ තමයි අපි ආධාරක පාදයේ විදිහට ගන්නෙ. එහෙනම් අන්නේ ආධාරක පාදයට මේ B ශීර්ෂයේ ඉඳලා මං යන්දා ලම්බකයක්. අන්නේ උස තමයි එතකොට ලම්බ උස වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි ත්‍රිකෝණයක ආධාරක පාදයේ හොයන්න ලම්බ උස හොයන්න ඉගෙන ගත්තා. දැන් බලමු පුතේ අපි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. මම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පොඩි ක්‍රියාකාරකමක් කරනවා. අපි මුලින්ම ගමු ඍජුකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිහ. කොහොමද මොන ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ? එකම විදිහට පුතේ. ඍජුකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. හරි. මේ මම හොයන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය. පුතේ මම මුලින්ම කපලා ගන්නවා ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයක්. පොඩි ආස්තරයක් කපලා ගන්නවා. මම එයාව නම් කරනවා A B C D කියලා. මේ ඍජුකෝණාශ්‍රාකාර ආස්තරේ මම දිග ගන්නවා A කියලා. පළල ගන්නවා H කියලා. දිග A කියලා ගත්තා, පළල H කියලා ගත්තා. හරි? ඍජුකෝණාශ්‍රාකාර ආස්තරේ. පුතේ මම මෙන්න මේ ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයේ වර්ගඵලය හොයනවා. ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයක වර්ගඵලය හොයන්න පුළුවන්. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? මම කියලා දුන්නා. දිග ගුණ කිරීම පළල. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල. දිග කීයද පුතේ? A. ඒකක A. පළල කීයද? H. A ගුණ කිරීම H තියෙනවා. මට ඕන මේක ගුණ කිරීම නැතුව AH කියලා දාන්නත් පුළුවන්. හරි. හරි. දැනට ඒක මම එහෙම ලියන්නේ නැහැ. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ එතකොට දිග ගුණ කිරීම පළල A ගුණ කිරීම H. හරි. මම දැන් පුතේ මෙන්න මේ DB D කියන ශීර්ෂය B කියන ශීර්ෂය යා කරනවා. යා කරාම ඔයාට ලැබෙනවා ත්‍රිකෝණ කීයද පුතේ? දෙකක්. මම මෙන්න මෙයා මෙතනින් කපනවා. එතකොට ඔයාට ත්‍රිකෝණ එනවා දෙකක්. මම මේ ත්‍රිකෝණ දෙක නම් කරනවා 1 2 කියලා. හරි. මේ ABCD ඍජුකෝණාශ්‍රය මම කැපුවා මෙන්න මේ DB රේඛාව දිගේ. එතකොට ඔයාට ත්‍රිකෝණ දෙකක් එනවා. පුතේ මේ ත්‍රිකෝණ දෙක චුට්ටක් තියලා බලන්න එක උඩ. හරියටම සමපාත වෙනව නේද? එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. දැන් මේවා අංශක 90 මේක ඍජුකෝණාශ්‍රය. එතකොට මේක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. දැන් එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා පුතේ. ඒ කියන්නේ මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණීය වර්ගඵලය කොච්චරක් වෙනවද? භාගයක් වෙනවා. ඒ කියන්නේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හැදෙන්නේ ත්‍රිකෝණීය වර්ගඵලය කීය එකතු වෙලාද? ත්‍රිකෝණාකාර කොටස් දෙකක් එකතු වෙනවා. එහෙනම් මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය එන්නේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් කොච්චරද? ත්‍රිකෝණයේ වර්ගඵලයේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් හරි භාගයක්. හරි භාගයක් එන්නේ. ඒ නිසා මම මේක භාගයෙන් ගුණ කරනවා. හරි. භාගය ගුණ කිරීම දැන් ඔන්න ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න මම මේක භාගයෙන් ගුණ කරා. දැන් මේ ආයේ මට ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන්. A කියලා කියන්නේ මොකද්ද පුතේ? දැන් මම ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණය
මේ දෙක කියන ත්‍රිකෝණය ගන්නවා. මේ ත්‍රිකෝණය මම A කියන එක්කෙනාව ගන්නවා ආධාරක පාදයේ විදිහට. ආධාරක පාදය AB කියන එක්කෙනාව මම ගත්තා ආධාරක පාදය. යාගේ දිග A. එහෙනම් AB ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ ලම්බ උස නැත්නම් ත්‍රිකෝණයේ උස කවුද පුතේ? උස AD. AD කියන්නේ කවුද? H. ඒ උසට අපි කියනවා ලම්බ උස කියලා. එහෙනම් H කියලා කියන්නේ මොකද්ද පුතේ? ලම්බ උස. ලම්බ උස. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය එනවා කියලා අපිට සූත්‍රයක් එනවා. භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස කියලා සූත්‍රයක් එනවා. අපිට ඕනව කටපාඩම් කරගන්න පුළුවන්. ආධාරක පාදයේ ලම්බ උසයි ගුණ කරලා දෙකෙන් බෙදනවා කියලා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ ආධාරක පාදයේ ලම්බ උසයි ගුණ කරලා දෙකෙන් බෙදනවා කියලාත් අපිට ගන්න පුළුවන්. ආධාරක පාදය ආධාරකය ගුණ කිරීම ලම්බ උස බෙදීම 2. එහෙමත් ඕන මතක තියාගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට මෙයාව මතක තියාගන්න පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිහ. පැහැදිලිද? හරි. අපි දැන් ගානක් හදමු. දැන් පුතේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙමෙයි ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. ඒ සූත්‍රය ඔයාලට කටපාඩමේ තියාගන්න. ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපිට මේ සූත්‍රය භාවිත කරන්න පුළුවන්. ඕනනම් ඔයාලට මේ විදිහට මතක තියාගන්න පුළුවන්. ආධාරක පාදය ලම්බ උසයි ගුණ කරලා දෙකෙන් බෙදුවාම ත්‍රිකෝණයක වර්ගඵලය එනවා කියලා. පැහැදිලි? අපි ත්‍රිකෝණයක දැන් වර්ගඵලය හොයමු බලන්න. මම අඳිනවා ත්‍රිකෝණයක්. හරි. මට කියනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා. ප්‍රශ්න ලියාගමු ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. රූපයේ දැක්වෙන ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. භාගයේ ගුණ කිරීම ආධාරක පාදය මම ගන්නවා මෙයා ආධාරක පාදය කියලා. ආධාරක පාදය කියන පුතේ 4යි. ලම්බ උස කියන පුතේ 5යි. මම මෙයා ආධාරක පාදය කියලා ගත්තොතින් මේ ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ උස තමයි මේ තියෙන්නේ. ඒ උස දීලා තිනවා 5යි කියලා. ඒ උස ලම්බ උස. හරි. ඉර උඩේවට ඉර යටේව අපිට කපලා දාන්න පුළුවන්. 4යි 2යි කැපෙනවා. හරේ ලවයේ කපලා දාන්න පුළුවන්. සුළු කරලා දාන්න පුළුවන්. 2ට 2 එකයි 4ට 2ව 2යි කියලා. දෙවරක් 5 10යි වර්ගඵලයකට දෙන ලද ඒකකයේ වර්ගය සෙන්ටිමීටර් වලින් දීලා තියෙන හින්දා වර්ග සෙන්ටිමීටර් කියලා අපි දානවා. හරි. පළවෙනි ගාන අපි හැදුවා. ඊළඟ ගාන බලමු. හරි. තව ගානක් හදනවා ත්‍රිකෝණ ගානක්. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා අපිට කියනවා. හරි. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා කියනවා. මෙහෙමයි හොයන්න පුතේ. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයේ ගුණ කිරීම මෙයාව මම ගන්නවා ආධාරක පාදයේ කියලා. ඕනම පාදයක් ගන්න පුළුවන් ආධාරක පාදයේ කියලා. දීලා තියෙන්නේ මෙයා විතරක් හින්දා එහෙනම් මෙයාව තමයි අපිට ආධාරක පාදයේ විතර පුතේ ගන්න වෙන්නේ. එහෙනම් මෙයා කීයද 6යි. 6යි සෙන්ටිමීටර්. ලම්බ උස කීයද පුතේ? මේ ආධාරක පාදයට අනුව ත්‍රිකෝණයේ උස හොයන්න ලම්බකයක් අඳින්න ඕන. අන්නේ උස ලම්බ උස එනවා. ලම්බ උස කීයද 4යි. එහෙනම් සෙන්ටිමීටර් 4යි. දෙකෙන් කපලා දාන්න පුළුවන්. 2ට 2 එකයි 6ට 2 3යි 3 වරක් 4 එනවා 12යි වර්ග සෙන්ටිමීටර් කියලා. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා 12යි වර්ග සෙන්ටිමීටර් කියලා.
ඊළඟ ගාන හරි. අපිට කියනවා මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා කියනවා. හරි. පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගය ගුණ කිරීම, ආධාරක පාදය ගුණ කිරීම, ලම්බ උස. අපි මේ හොයන්නේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. අපි මෙයාගේ ආධාරක පාදය ගමු පුතේ BC කියලා. දැන් මේ ABC මහා කෝණී ත්‍රිකෝණයක්. මම ගන්නවා BC ආධාරක පාදය කියලා. භාගය ගුණ කිරීම ආධාරක පාදය කියන පුතේ 5යි. ලම්බ උස BC ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ උස. ත්‍රිකෝණයේ උස හොයන්න BC ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ උස තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම BC මේ පැත්තට දික් කරනවා D වෙනකන්. දික් කරලා මම අඳිනවා ලම්බකයක්. එයා AD. ලම්බ උස එහෙනම් ඔයාට එනවා 4යි කියලා. සුළු වෙනවන සුළු කළා දාමු දෙකෙන් 2යි 5යි කැපෙන්නේ පුතේ. හැබැයි 2යි 4යි කැපෙනවා. 2ට 2 එකයි 4ට 2ව 2යි 5 වරක් 2 10යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. එහෙනම් 10යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. තවත් එක ගානක් හදමු. මෙයා නම් කරනවා මම ABC කියලා. මෙයා සෙන්ටිමීටර් 8යි. මෙයා සෙන්ටිමීටර් 2.5යි. මෙයා සෙන්ටිමීටර් 4.2යි කියලා දෙනවා. අපිට කියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා ගානක් දෙනවා. මේ ගණන් පුතේ මාත් එක්කම හදාගමු. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ භාගය ගුණ කිරීම, ආධාරක පාදය ගුණ කිරීම, ලම්බ උස. හරි. භාගය ගුණ කිරීම දැන් ඔන්න ආධාරක පාදය තියෙනවා. මම ආධාරක පාදය ගන්නවා පුතේ BC කියලා. ඔයාට ඕන නම් AB කියලා ගන්න පුළුවන්. AB කියලා ගත්තොතින් පුතේ AB ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ උස ඔයා දන්නේ නැහැ. ලම්බ උස දන්නේ නැහැ. මේ ලම්බකයක් ගහලා නැහැ. හැබැයි BC කියන එක්කෙන ආධාරක පාදයේ විදිහට ගත්තොතින් BC ආධාරක පාදයට අනුරූප ත්‍රිකෝණයේ උස දන්නවා. උස දීලා තියෙනවා. ඒ නිසා මම BC ගන්නවා ආධාරක පාදයේ විදිහට. දීලා තියෙනවා කීයද? 8යි. ලම්බ උස BC ආධාරක පාදයට අනුරූප ලම්බ උස කීයද? 2.5යි. 2.5යි. පුතේ මම මේ 4.2 ගත්තේ නැත්තේ ආධාරක පාදයේ විදිහට. මේ ආධාරක පාදයට අනුරූපව ත්‍රිකෝණයේ උස මම දන්නේ නැහැ. එහෙනම් අරගෙන ඒක තේරුමක් නැහැ ලම්බ උස දන්නේ නැති හින්දා. හරි. දැන් කැපෙනවා නම් කපලා දාමු 2යි 8යි කැපෙනවා 2ට 2 එකයි 8ට 2 ඒව 4යි. 4 ගුණ කරන්න ඕන 2.5න් අපි දශම ගුණ කිරීම උගන්වලා ඇත්තේ 2.5 ගුණ කරන්න ඕන 4න් දශම නැහැ කියලා හිතලා ගුණ කරන්නේ. එහෙනම් 25 4න් ගුණ කරනවා 5 වරක් 4 20යි 20න් බිඳුව දෙකක් ඉතුරුයි 4 වරක් 2 8යි 8යි 2යි 10යි ඔයාට එනවා 100යි කියලා. අපි පුතේ ගුණ කරන්න කියේ 2.5 එහෙනම් දශම ස්ථාන එකක් වෙන් කරනවා. ඔයාට උත්තරේ එනවා 10යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 10යි කියලා.